සරණයි සියලු දෙනාටම අපේ ගෞරවනීය පොඩි හාමුදුරන් වහන්සේලා ඒ වගේම සිල් මෑණිවරු ආදරණීය දුවදරුවෝ හැමෝම ඊටමත් ගෞරවයෙන් යුක්තව අද පාඩම සඳහා පිළිගනු ලබනවා. ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් ඒ වගේම DP Education අධ්‍යාපන ආයතනයත් සුසංයෝගව ඉදිරිපත් කරන ලබන ප්‍රාචීන අධ්‍යාපනයේ චිරස්ථිතිය අරමුණු කොටගත් ඒ සුවිශේෂී වූ පාඩම් මාලාවේ තවත් පාඩමකට සම්බන්ධ වෙන්නයි ඔබ මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ. විශේෂයෙන් අද දවසේදී අපේ සාකච්ඡාව යොමු වෙන්නේ ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පවත්වනු ලබන ප්‍රාචීන පඬිත උපාධි අවසාන පරීක්ෂණයේ පාලි නිර්දිෂ්ඨ ග්‍රන්ථ එහෙම නැත්නම් පාලි විෂයේ පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ අභිධම්මත්ත සංග්‍රහ නම් කෘතිය පිළිබඳව තවත් කරුණු රාශියක් ඒක රාශි කරන්න සාකච්ඡා කරන්න. විශේෂයෙන් මීට පෙර පාඩම්වලදී අපි අභිධර්මයේ පිළිබඳව කරුණු කාරණා රාශියක් ඉගෙන ගත්තා. ඒ වගේම අභිධර්මාර්ථ සංග්‍රහය පිළිබඳව අපි පාඩම් 35ක් කදී කරුණු ගණනාවක් සාකච්ඡා කරලා අභිධම්මත්ත සංග්‍රහ කෘතිය පිළිබඳව එහි අන්තර්ගතය පිළිබඳව මනා වැටහීමක් අවබෝධයක් අපි ඇති කරගෙන ඉන්නේ. ඒ වගේ මේ පරිච්ඡේද වශයෙන් ගත්තහම මේ පොතෙහි ඉදිරිපත් වෙන පරිච්ඡේද 6ක් පමණ අපි අවසන් කරලා 7 වෙනි පරිච්ඡේදය තුල තමයි අපි මේ වෙනකොට පසු වෙන්නේ. එතකොට ඒ ග්‍රන්ථයේ භාගයකටත් වඩා ප්‍රමාණයක් අධ්‍යයනය කරපු පිරිසක් හැටියට අපිට දැන් මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් මේ විදිහට අප විසින් ලබාගත්තා වූ අවබෝධය තව දුරටත් සංවර්ධනය කිරීම සඳහා තමයි අපේ මේ උත්සාහය. එහෙමනම් අපි අද දවසේදී අභිධම්මත්ත සංග්‍රහය සම්බන්ධයෙන් ඉදිරිපත් වන 36 වන පාඩම කෙරෙහි අවධානය යොමු කරමු. අංක 36 අභිධම්මත්ත සංග්‍රහය. අංක 36 පාඩමේදී අපේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා දීර්ඝ ගාථාවක්. අපි බලමු මේ ගාථාව මුලින් කියවලා ඉන් අනතුරුව එහි අන්වය සකස් කරගෙන ඊට පස්සේ අපි මෙහි අර්ථය පිළිබඳව අවධානය යොමු කරමු. හරි. එමනම් අපි බලමු සංකප්ප පස්සද්දිච පීතුපෙක්කා ඡන්தோත චිත්තං විරතිත්තයන්ච නවේ කට්ටානා විරියං නවට්ට සති සමාධි චතු පංච පඤ්ඤා සද්දා දුට්ඨානුත්තම සත්තතින්ස ධම්මාන මේසෝ පවරෝ විභාගෝ. දීර්ඝ ගාථාවක් අර්ථ සංග්‍රහයක් ඉදිරිපත් වෙන ගාථාවක්. අපි මුලින්ම මේක අංකණය කරගෙන ඉන් පසු අපි අර්ථවලට යොමු වෙමු. එතකොට අපිට පහසුයි අන්වය සකස් කර ගත්තාම. මුලින්ම ගත්තාම සංකප්ප කියන වචනේ අපිට හම්බ වෙනවා. අංක 1 සංකප්ප. ඊළඟට පස්සද්දිච දෙවන වචනේ හැටියට අපිට හම්බ වෙනවා පස්සද්දිච. පස්සද්දිච. ඊළඟට පීති පීතු උපේක්ඛා. මෙතන පීති කියන වචනය තියෙනවා. ඒ වගේම උපේක්ඛා කියන වචනය අපිට හමු වෙනවා. පීති උපේක්ඛා. ඊළඟට ඡන්தோ අංක 5 ඡන්தோත කියන තැන අපිට හම්බ වෙනවා අංක 6 අත කියන නිපාත පදය. අත ඊට පස්සේ චිත්තං අංක 7 චිත්තං ඡන්தோ අත චිත්තං විරතිත්තයංච
ඊළඟ වචනේ අපි අංක 8 විදිහට විරතිත්තයංච කියන වචනය අපි නම් කරගමු. විරතිත්තයංච. ඊළඟට නව අංක 9ය. නව කියන වචනේ අපිට මෙතන හම්බ වෙනවා. නව ඒකට්ඨානා. නවේකට්ඨානා කියන තැන අපිට හම්බ වෙනවා ඒකට්ඨානා කියන වචනය අංක 10. නව ඒකට්ඨානා. නව ඒකට්ඨානා. ඊළඟට විරියං අංක 11. විරියං නවට්ඨානං. විරියං නවට්ඨ 12. විරියං නවට්ඨ. ඊළඟට සති සති අංක 13. සති ඊළඟට අට්ඨාන. අපි මෙතනින් අට්ඨ කියන වචනේ අපි ගමු අංක 14 හැටියට. අංක 14. සති ඊළඟට අට්ඨාන ස්ථාන 8. ඊළඟට සමාධි. සමාධි අංක 15. සමාධි චතු අංක 16. ඨාන කියන එක අපි මෙතනින් ගන්නවා. සමාධි චතුඨාන. ඊළඟට පඤ්ඤා පඤ්ඤා පංචඨාන. පඤ්ඤා කියන වචනේ අපිට හම්බ වෙනවා 17. පංචඨාන 18. පඤ්ඤා පංචඨාන. ඊළඟට අපිට හම්බ වෙන වචනය තමයි සද්දා. සද්ධා දුඨාන. සද්දා ශ්‍රද්ධාව අංක 19. සද්ධා දුඨාන 20. සද්ධා දුඨාන ශ්‍රද්ධාව දුඨාන. ඒසෝ උත්තම සත්තතින්ස ධම්මානං. ඒසෝ කියන වචනේ මෙතන තියෙනවා 21. උත්තම 22. සත්තතින්ස ධම්මානං 23. සත්තතින්ස ධම්මානං පවරෝ විභාගෝ 24. පවරෝ විභාගෝ උත්තමං සත්තතින්ස ධම්මානං පවරෝ විභාගෝ. අපිට ওই විදිහට මේක අර්ථ ගන්නවන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි බලමු කොහොමද මේකේ අර්ථ අපි ගලපගන්නේ කියලා. සංකප්ප. එතකොට සංකප්ප කියන එකෙන් අදහස් කරන්නේ සම්මා සංකල්පය. නැත්නම් නිවැරදි සංකල්පනාව. ඊළඟට පස්සද්දි. පස්සද්දිය. ඊළඟට පීති ප්‍රීතිය. උපේක්ඛා උපේක්ෂාව. ඡන්தோ ඡන්දය. ඒ වගේම චිත්තං චිත්තය. විරතිත්තයන්ච විරතිචෛසික. විරතිචෛසික 3. ඊළඟට කියන මෙන්න මේ නවය ඒකට්ඨාන එකම ස්ථානකින් හටගන්න ධර්ම හැටියට සඳහන් කරනවා. විරියං වීරය නවට්ඨානං. ඒතර එතන සම්‍යක් ප්‍රදාන 4යි. විරිය නැමැති ඉද්ධිපාදය, විරේන්ද්‍රිය, විරිය බලය, විරිය සම්බොජ්ජංගය, සම්‍යක් වායාම වශයෙන්
කාර්යයන් 9ක් තියෙන නිසා ඒක නව ස්ථානිකයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම සති ස්මෘති අට්ඨාන ස්ථාන 8යි. සතිපට්ඨාන 4යි. සති ඉන්ද්‍රිය, සති බලය, සති බොජ්ජංගය, සම්මා සති මේ කියන විදිහට කෘත්‍යයන් 8ක් තියෙන නිසා එය අට්ඨාන අෂ්ට ස්ථානිකයි. ඊළඟට සමාධි චතුට්ඨාන සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය, ඊළඟට සමාධි සම්බොජ්ජංගය, සම්මා සමාධිය මේ විදිහට ගත්තාම ස්ථාන 4යි. පඤ්ඤා පංචට්ඨාන ප්‍රඥාව ස්ථාන 5කින් සමන්විතයි. වීමංශ ඉර්ධිපාද, පඤ්ඤා ඉන්ද්‍රිය, ප්‍රඥා බලය, ධම්මවිචය සම්බොජ්ජංගය, සම්මා දිට්ඨි කියන විදිහට කෘත්‍යයන් 5කින් සමන්විත වෙන නිසා තමයි ප්‍රඥාව පංච ස්ථානිකයි කියලා සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම සද්දා ශ්‍රද්ධාව දූඨානා ස්ථාන 2යි. ඉන්ද්‍රිය ධර්මයක් විදිහටත් බල ධර්මයක් විදිහටත් ශ්‍රද්ධාව ක්‍රියාත්මක වෙනවා. ඒසෝ මෙන්න මේවා උත්තම බෝධිපාක්ෂික උත්තම වූ උතුම් වූ සත්තතින්ස ධම්මානං මේ සත්‍තිස් ධර්මයන්ගේ පවරෝ විභාගෝ උතුම් විභජනයයි උසස් ලෙස විග්‍රහ කිරීමයි. එතකොට මේ ධර්ම තරම් උතුම් දහමක් තවත් ඇත්තේ නෑ. මොකද ඒකට හේතුව ලෞතර බුදු කෙනෙක්ට බුද්ධත්වයට පත්වීම සඳහා බෝසතාණන් වහන්සේ නමකට බුද්ධත්වයට පත්වීම සඳහා උපස්ථායක වන උපස්තම්භ වන ධර්ම 37 තමයි මේ විදියට විග්‍රහ කරලා තියෙනවා. අපිට දැක ගන්න පුළුවන්කම තියෙන නිසා මේ අංග උත්තම ධර්ම පවර ධම්ම හැටියට තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. හොඳයි. අපි ඉස්සරහට යමු. ඊළඟට සබ්බේ ලෝකුත්තරේ හොಂತಿ නවා සංකප්ප පීතියෝ ලෝකයේපි යතා යෝගං චබ්බිසුද්ධි පවත්තියං. ලෝකුත්තරේ සබ්බේ හොಂತಿ ලෝකුත්තරේ සබ්බේ හොಂತಿ ලෝකුත්තරේ සබ්බේ හොಂತಿ සංකප්ප පීතියෝ නවා හොಂತಿ නවා හොಂತಿ කියන එක අපහු ගන්නවා. සංකප්ප පීතියෝ නවා හොಂತಿ චබ්බිසුද්ධි පවත්තියං අංක 7 චබ්බිසුද්ධි පවත්තියං ලෝකියේපි යථා යෝගං ලෝකියේපි යථා යෝගං හොಂತಿ කියන වචනය අපි ආපහු ගන්නවා අංක 10 හැටියට. එතකොට මේ විදිහට අපිට වචන 10ක් හැටියට මේ ගාථාව ගලප ගන්න පුළුවන්කම තියෙනවා අර්ථය පැහැදිලි කර ගැනීමේ පහසුව පිණිස. හරි. දැන් අපි බලමු ලෝකෝත්තරේ. ඒ කියන්නේ අටවැදෑරුම් ලෝකෝත්තර සිත්වල ලෝකෝත්තරේ අටවැදෑරුම් ලෝකෝත්තර සිත්වල සබ්බේ හොಂತಿ සියලු බෝධිපාක්ෂික ධර්මයන් අපි මීට පෙර සාකච්ඡා කරපු සියලු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සම්භවಂತಿ හට ගන්නත හොಂತಿ හටගනී. සංකප්ප පීතියෝ සංකප්ප ඒ කියන්නේ සම්මා සංකප්ප සහ පීති කියන අංග දෙක නවා හොಂತಿ සිද්ධ වෙන්නේ නැහැ. චබ්බිසුද්ධි පවත්තියං චබ්බිසුද්ධි කියන්නේ ඥාන දර්ශන විසුද්ධියේ පටන් සීල විසුද්ධිය දක්වා ඥාන දර්ශන විසුද්ධියේ සිට සීල විසුද්ධිය දක්වා වූ විසුද්ධීන් 6 ප්‍රවෘත්ති කාලෙහි පවත්නා කල්හි ලෝකියේපි ලෞකික කුසල සිත්වලද යථා යෝගං සුදුසු පරිද්දෙන්
යෙදෙන පරිද්දෙන් හොන්ති වෙති. එතකොට මේ කාරණාව තමයි එතනදී පැහැදිලි කරන්නේ. දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න දෙයක් නැහැ. ඉතා පැහැදිලි අර්ථයක් ඉදිරිපත් වෙන ගාථාවක්. ඊළඟට සබ්බ සංගහේ පංචක්ඛන්ධා රූපක්ඛන්ධෝ වේදනක්ඛන්ධෝ පඤ්ඤක්ඛන්ධෝ පඤ්ඤාක්ඛන්ධෝ සංඛාරක්ඛන්ධෝ විඥානක්ඛන්ධෝ. සබ්බ සංගහේ අර වගේමයි මේ සර්ව සංග්‍රහයෙහි ස්කන්ධ පහක් පිළිබඳව කතා කරනවා. ස්කන්ධ පහයි. මොනවද ස්කන්ධ පහ? ස්කන්ධ පහ පළවෙනි එක රූපක්ඛන්ධෝ රූපස්කන්ධය, දෙක වේදනාක්ඛන්ධෝ වේදනාස්කන්ධය, තුන සංඥාක්ඛන්ධෝ සංඥාස්කන්ධය, හතර සංඛාරක්ඛන්ධෝ සංස්කාරස්කන්ධය, පහ විඥානක්ඛන්ධෝ විඥානස්කන්ධය. එහෙනම් පංචස්කන්ධයේ හැටියට කරුණු පහක් ඉදිරිපත් කරනවා. ඒ වගේම පංචස්කන්ධයේ වගේම පංච උපාදානස්කන්ධා. පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයන්හි සඳහන් වෙනවා ඔන්න උපාදානස්කන්ධ පහ. පළවෙනි එක රූප උපාදානස්කන්ධය. දෙවෙනි එක වේදනා උපාදානස්කන්ධය. තුන්වෙනි එක සංඥා උපාදානස්කන්ධය. හතර සංඛාර උපාදානස්කන්ධය. පහ විඥාන උපාදානස්කන්ධය. ඒතර ওই විදිහට අපිට පංචස්කන්ධ සහ ස්කන්ධ පහක් සහ උපාදානස්කන්ධ පහක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට ද්වාදසායතනානි මෙතන එකතු වෙන්න ඕන. ද්වාදසායතනානි ආයතන 12යි. ද්වාදසායතනානි කිව්වම ආයතන 12ක් පිළිබඳව මෙතනදී සාකච්ඡා කරනවා. මොනවද ආයතන 12? චක්ඛායතනං පළවෙනි එක චක්සු නම් වූ ආයතනය. චක්සු ආයතනය. දෙක සෝතායතනං ශ්‍රෝත ආයතනය. තුන ගාහන ආයතනං ගාහන ආයතනය. හතර ජීවහායතනං ජීවහා ආයතනය. පහ කායායතනං කාය නැමැති ආයතනය. හය මනායතනං මනස නැමැති ආයතනය. ඊට පස්සේ ආයතන 6ටම අරමුණු 6 සම්බන්ධ වෙනවා. 7 රූපායතනං, 8 සද්දායතනං ශබ්ද ආයතනය, 9 ගන්ධායතනං ගන්ධ ආයතනය, 10 රසායතනං රස ආයතනය, 11 පොට්ටබ්බ ආයතනං ස්පර්ශ ආයතනය, 12 ධම්මායතනං ධර්ම ආයතනය. මේ විදියට ආයතන 12ක් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉන්ද්‍රිය 6යි, ඒ වගේම ඉන්ද්‍රයන්ට ගෝචර වන අරමුණු 6යි එකතු වෙලා තමයි මේ ද්වාදස ආයතන නිර්මාණය වෙලා තියෙන්නේ. පැහැදිලි. ඊළඟට අට්ඨාරස ධාතුයෝ ධාතු 18ක් තියෙනවා. අට්ඨාරස ධාතුයෝ 18 ධාතු 18යි. හරි. අපි බලමු මොනවද මේ ධාතු 18 කියලා. ධාතු 18 පළවෙනි එක ගත්තොත් එහෙම චක්කු ධාතු. චක්කු ධාතු චක්සු ධාතුව. දෙක සෝත ධාතු සෝත ධාතුව. තුන ගාහන ධාතුව. හතර ජීවහා ධාතුව. පහ කාය ධාතුව.
එතකොට ওই විදිහට චක්කු සෝත ගාන જીවහා කාය චක්කු සෝත ගාන જીවහා කාය. එතකොට එතන පහක් අපිට හම්බ වෙනවා. චක්කු සෝත ගාන જીවහා කාය. ඊළඟට රූප ධාතු රූප අරමුණු ටික රූප ඊළඟට ශබ්ද ධාතුව ගන්ධ ධාතුව රස ධාතුව පොට්ටබ්බ ධාතුව ඔන අරමුණු 6 ඊළඟට විඥාන ධාතු ටික මේකට සම්බන්ධ වෙනවා චක්කු විඥාන ධාතුව සෝත විඥාන ධාතුව ගහන විඥාන ධාතුව જીවහා විඥාන ධාතුව ඊළඟට කාය විඥාන ධාතුව මනෝ ධාතුව 15 ඊළඟට ධම්ම ධාතුව 16 මනෝ විඥාන ධාතුව චක්කු සෝත ගාන જીවහා කාය මන අපි මෙතනට ගත්තා ඊළඟට රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ධාතුව මෙතනදී අපිට හම්බ වුණා ඊට පස්සේ චක්කු විඥාන ධාතු සෝත විඥාන ධාතු ගාන විඥාන ධාතු જીවහා විඥාන ධාතු කාය විඥාන ධාතු මනෝ විඥාන ධාතු විදියට අපිට 17ක් ඒ වගේම අවසානයේ මනෝ විඥාන ධාතු මනස පිළිබඳ එතකොට ධම්ම ධාතු ගැන අපි ගත්තා මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා ධාතුන් අට්ඨාරස 18ක් හැටියට හඳුනා ගන්න. එතකොට මේවට ධාතු කියලා කියන්නේ අත්තනෝ ස්වභාවං ධාරෙන්තේති ධාතුයෝ. Tamanගේ ස්වභාවය දරණ නිසා තමයි ඒවා ධාතු නමින් හඳුන්වන්නේ. එතකොට මේ විදිහට ඉන්ද්‍රිය 6යි ඉන්ද්‍රිය 6යි ඒ වගේම අරමුණු 6යි විඥානයන් 6යි මේ විදිහට අපිට 18 සකස් කරගන්න පුළුවන්. ඊළඟට චත්තාරි අරිය සත්‍යානි ආර්ය සත්‍යයන් 6 පිළිබඳව මෙතනදී සාකච්ඡා කරනවා. ආර්ය සත්‍යයන් 6 පිළිබඳව. ඒතර බලන්න ආර්ය සත්‍යයන් චත්තාරි ආර්ය සත්‍ය 4 චත්තාරි අරිය සත්‍යානි ආර්ය සත්‍යයන් 4 පිළිබඳව මෙතනදී සාකච්ඡා කරනවා. මොකද්ද? දුක්ඛං අරිය සත්‍යං දුක්ඛ ආර්ය සත්‍යය. ඒ වගේම දුක්ඛ සමුදයං අරිය සත්‍යං දුක්ඛ සමුදය ආර්ය සත්‍යය. දුක්ඛ නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය. ඒ වගේම දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යය. එතකොට මෙතනදී ආර්ය සත්‍ය 4 පිළිබඳව පැහැදිලි කරනවා. ඇයි මේවට ආර්ය සත්‍ය කියලා කියන්නේ? ඒ කාරණාව විග්‍රහ කරනවා. ආරකත්තා කිලේසේහි අයේන ඉරීයනතෝ ආයෝව ඉරීයනතෝ අරියා. එතකොට මේ ආර්ය කියලා කියන්නේ ඇයි කියන එක තමයි එතන පැහැදිලි කරන්නේ. නිරුත්ති නයේන අතවා සදේවකේන ලෝකේන සරණන්ති අරණීයතෝ උපගන්තබ්බතෝ අරියා. එතකොට සදේවක දෙවියන් සහිත ලෝකයා විසින් සරණ යා යුතු පුද්ගලයන් වන නිසා අරිය පුද්ගලා කියලා කියන ආර්ය පුද්ගලයින්ට. ඒ වගේම මේවට අරිය සත්‍ය කියලා කියන්නේ ඇයි? තේහි අරියේහි පටිවිජ්ජිතබ්බතෝ අරියක රත්තා අරියත්තාවා අරියානිචතානි පීලනායුත්ත නිස්සරණ නීයාන සභාවේසු අවිපරීතට්ඨේන සච්ඡානි වාති අරිය සච්ඡානි. ආර්යයන් වහන්සේලා විසින්
අධිගම කළ යුතු සත්‍යයන් නිසා ආර්ය සත්‍ය කියලා කියනවා. මේ ආදී වශයෙන් දීර්ඝ වශයෙන් මේ ආර්ය සත්‍ය පිළිබඳව විග්‍රහ කරන ආකාරය අපිට දැක ගන්න පුළුවන් අභිධම්මත්ත සංග්‍රහය තුළ. එත්තපන චේතසික සුකුම රූප නිබ්බාන වශයෙන් ඒකූණ සත්තති ධම්මා ධම්මායතනං ධම්ම ධාතුතිච සංකං ගච්ඡanti මනායතනමේව සත්ත විඥාන ධාතු වශයෙන් බිජ්ජති. එතන තවත් කාරණාවක් ඉස්මතු කරනවා. අපි බලමු මොකක්ද එකෙන් කියවෙන්නේ කියලා. එත්තපන පළවෙනි අංකය එත්තපන චේතසික සුකුම රූප නිබ්බාන වශයෙන් අංක 2 චේතසික සුකුම රූප නිබ්බාන වශයෙන් චේතසික සුකුම රූප නිබ්බාන වශයෙන් ඒකෝණ සත්තති ධම්මා ඒකෝණ සත්තති ධම්මා අංක 3 ඒකෝණ සත්තති ධම්මා ඒකෝණ සත්තති ධම්මා ධම්මායතනං ධම්මායතනං අංක 4 ධම්මායතනං ධම්ම ධාතු තිච අංක 5 ධම්ම ධාතු තිච සංඛං ගච්ඡanti අංක 6 සංඛං ගච්ඡanti මනායතනමේව අංක 7 මනායතනං ඒව කියන එක මනායතනමේව සත්ත්ව විඥාන ධාතු වශයෙන් සත්ත්ව විඥාන ධාතු වශයෙන් බිජ්ජති අංක 9 සත්ත්ව විඥාන ධාතු වශයෙන් බිජ්ජති. මේ විදිහට අපිට මේ ඡේදයේ අර්ථ ගලප ගන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු. එත්තපන මෙහි වනාහි නැත්නම් මේ සංග්‍රහයේ ධර්ම සංග්‍රහයෙහි වනාහි චේතසික සුකුම රූප නිබ්බාන වශයෙන් චෛතසික ධර්මයන්හි සූක්ෂම රූපවල ඒ වගේම නිබ්බාන වශයෙන් නිර්වාණ වශයෙන් ඒකෝණ සත්තති ධම්මා මේ විදියට ධර්ම ඒකෝණ සත්තති සත්තති කියනවා 70ට ඒකෝණ සත්තති නම් එකක් අඩු 70 කියන්නේ 69ක් 69ක් වූ ධර්ම ධම්මායතනං ධම්මායතන නමින් හඳුන්වනවා. ඒ වගේම ධම්ම ධාතුතිච මේවාම හැඳින්වීම සඳහා මේ ධර්ම 69 හැඳින්වීම සඳහා ධම්ම ධාතු කියන නමද සංකං ගච්ඡanti ව්‍යවහාරයට පත් වෙලා තියෙනවා. ඊළඟට මනායතනමේව මන ආයතනය මනස නැමැති ආයතනයම සත්ත්ව විඥාන ධාතු වශයෙන් සප්ත විඥාන ධාතු වශයෙන් අපි මීට පෙර කතා කරපු සත්ත්ව විඥාන ධාතු කියන නමින් හැඳින්වෙන්නේ මේ මනස කියන ආයතනයමයි. ඒ නිසා මනායතනමේව මනස නම් වූ ආයතනයම සත්ත්ව විඥාන ධාතු වශයෙන් සප්ත විඥාන ධාතු වශයෙන් බිජ්ජති බෙදීමට ලක් වෙයි කියන අර්ථය තමයි මේ තුලින් ඉදිරිපත් වෙන්නේ. ඊළඟට රූපංච වේදනා සංඥා සේසා චේතසිකා තථා විඥානමිති පංචේතේ පංචක්ඛන්දාති භාසිතා පංච උපාදානස්කන්ධාති තථා තේ භූමකා මතා භේදා භාවේන නිබ්බාණං ඛන්ද සංඝහ නිස්සටං. දැන් අර කියපු කාරණාවන් පිළිබඳව නැවත සංක්ෂිප්ත වශයෙන් සමෝදානයක් සිද්ධ කිරීම තමයි මෙතනදී කෙරෙන්නේ. දැන් බලන්න 29 සහ 30 ගාථාවන් වලට ගියොත් එහෙම රූපංච පළවෙනි කාරණාව රූපංච ඊළඟට වේදනාව වේදනාච ඊළඟට සංඥා සේසා
සේසා චේතසිකා තථා සේසා චේතසිකා තථා විඥානං ඉති ඒතේ පංච අංක 6 විඥානං ඉති පංච ඒතේ කියන තැන ඒතේ පංච පංච ඒතේ පංච 7 8 ඒතේ පංච පංචක්ඛන්ධාති භාසිතං පංචක්ඛන්ධාති 10 භාසිතං. ඒතර ওই විදිහට මේකේ පළවෙනි ගාථාව අපිට අර්ථ ගන්නවන්න පුළුවන්. රූපංච රූපයද වේදනාච වේදනාවද මේ ච කියන නිපාතය මේ හැම පදයක් එක්කම සම්බන්ධ කරලා තමයි අර්ථය ගලපන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒතර රූපංච රූපයද වේදනාච වේදනාවද සංඥාච සංඥාවද සේසා චේතසිකාච අනිකුත් චෛසික ධර්මයන්ද අංක 5 තථා එසේම විඥානමිති විඥාණයද ඒතේ පංච යන මේ කරුණු 5 එහෙනම් රූප වේදනා සංඥා ඒ වගේම අනිකුත් චෛසික ධර්මයන් සහ විඥාන කියන මේ කරුණු 5 ඒතේ පංච මේ කරුණු 5 පංචක්ඛන්ධාති පංචස්කන්ධයයි භාසිතං කියන ලදී. එතකොට මෙන්න මේ කරුණු 5ට පංචස්කන්ධය කියන නමින් හඳුන්වලා තියෙනවා. මේ කරුණු 5 හැඳින්වීම සඳහා පංචස්කන්ධ කියන වචනය භාවිත වෙනවා. ඊළඟ ගාථාවෙන් කියනවා පංච උපාදානස්කන්ධාති තථා තේ භූමකා මතා බේධා භාවේන නිබ්බාණං ඛන්ධ සංඝහ නිස්සටං. තථා කියන වචනේ අපි ඉස්සෙල්ලා ගමු. තථා කියන වචනය අංක 1 තථා පංච උපාදානස්කන්ධාති කියන කොටස අංක 2 පංච උපාදානස්කන්ධාති පංච උපාදානස්කන්ධාති තේ භූමකා මතා තේ භූමකා අංක 3 මතා අංක 4 තේ භූමකා මතා නිබ්බාණං බේධා භාවේන නිබ්බාණං අංක 5 බේධා භාවේන අංක 6 නිබ්බාණං බේධා භාවේන ඛන්ධ සංඝහ නිස්සට ඛන්ධ සංඝහ නිස්සට. ඔය විදිහට අපිට මේ ගාථාවේ අන්වය සකස් කර ගන්න පුළුවන් පදපිළිවෙල සකස් කර ගන්න පුළුවන්කම තියෙනවා. 2 1 3 4 6 5 බෙහෙදා භාවේන 5 7 විදිහට 5 මෙතන 7 6 7 6 5 7 විදිහට අපිට පුළුවන් ওই පිළිවෙලට සකස් කර ගන්න. එතකොට තථා එසේම අංක 2 පංච උපාදානස්කන්ධාති පංච උපාදානස්කන්ධය යනුවෙන් තේ භූමකා ත්‍රිභූමික ධර්මයෝ එහෙනම් කාමාවචර රූපාවචර සහ අරූපාවචර කියන මේ ත්‍රිභූමික ධර්මයෝ මතා දක්නා ලදහ. නිබ්බාණං නිර්වාණය බේධා අභාවේන බේදයන් නැති හේයින් අංක 6 බේදයන් නොමැති හේයින් ඛන්ධ සංඝහ නිස්සටං ස්කන්ධ සංග්‍රහයෙන් නිස්සටං වෙන්කොට දක්වන ලදී. එතකොට මේ නිර්වාණයේ ප්‍රභේද නැති නිසා ඒක ස්කන්ධ සංග්‍රහයෙන් වෙන් කරලා දැක්වුවා කියන කාරණාව තමයි ඒකෙන් පැහැදිලි කරන්නේ. හරි. අපි ඉස්සරහට යමු. ద్వාර ලම්බන ભેදේන
භවත්තා යතනානිච භවන්තා යතනානිච ద్వාරාලම්බ තදුප්පන්නං පරියායේන ධාතුයෝ ద్వාරලම්බන බෙහෙදේන ద్వාරලම්බන බේදේන භවන්තා යතනානිච ద్వාරාලම්බ තදුප්පන්නං පරියායේන ධාතුයෝ අපිට පුළුවන් මේක මූලික වශයෙන් අන්වය සකස් කරගෙන ඉන් අනතුරුව අර්ථය කරා යොමු වෙන්න. එහෙනම් අපි බලමු ద్వාරාලම්බන බේදේන. මේ වචන ටික ඔක්කොම අපිට එකක් විදිහට ගන්න පුළුවන් එක කාණ්ඩයක් හැටියට. ద్వාරාලම්බන බේදේන ආයතනානිච භවಂತಿ අංක 3. ద్వාරාලම්බන බේදේන ආයතනානිච භවಂತಿ ద్వාරාලම්බ තදුප්පන්න පරියායේන ద్వාරාලම්බ තදුප්පන්න පරියායේන ධාතුයෝ ద్వාරාලම්බ තදුප්පන්න පරියායේන ධාතුයෝ. එතකොට මේ විදිහට අපිට මේක ගලප ගන්න පුළුවන්කම තියෙනවා. අපි බලමු ద్వාරාලම්බන බේදේන. එතකොට ෂඩ්විධ ద్వාරයන්ගේ ප්‍රභේදයන් වශයෙන්. එතකොට අපි දන්නවා චක්කු සෝත ගාන જીවහා කාය මන කියන ద్వාර 6. එතකොට මේ ద్వාරයන්ගේ ભેදයෙන් ඒ වගේම ආයතනානිච ද්වාදස ආයතන භවಂತಿ වෙති. ද්වාදස ආයතනානි භවಂತಿ ද්වාදස ආයතන වෙති. ద్వාරාලම්බේ එතකොට ඒ ෂට්වැදේරුම් නැත්තම් සයාකාර වූ ආකාර 6කින් යුක්ත වූ ద్వාරයන් ඇසුරු කිරීමෙන් අරමුණු කිරීමෙන් තදුප්පන්න පරියායේන මේ ద్వාර අරමුණු නිසා උපන් විඥාණයන්ගේද ආදී වශයෙන් ධාතුයෝ ධාතු 18 නැත්නම් ධාතු 18ක් බවට පත් වෙන 18 ධාතු නිර්මාණය වෙනවා. එහෙනම් ద్వාර 6යි ඊළඟට අරමුණු 6යි ඒ වගේම ඒව පදනම් කරගෙන උපදින්නා වූ ආයතන 6යි. දොරටු 6 ආයතන 6 සහ අරමුණු 6 වශයෙන් ගත්තාම 18ක් බවට පත් වෙනවා. ඒ විදිහට 18 ධාතු නිර්මාණය වෙනවා. දුක්ඛං තේ භූමකං වට්ටං තණ්හා සමුදයෝ භවේ නිරෝධෝ නාම නිබ්බාණං මග්ගෝ ලෝකුත්තරෝ මතෝ. ඊළඟට අපේ අවධානය යොමු වන ගාථාව දුක්ඛං තේ භූමකං වට්ටං තණ්හා සමුදයෝ භවේ නිරෝධෝ නාම නිබ්බාණං මග්ගෝ ලෝකුත්තරෝ මතෝ. අපි බලමු තේ භූමකං වට්ටං තේම භූමකං වට්ටං දුක්ඛං තේ භූමකං වට්ටං දුක්ඛං තණ්හා සමුදයෝ භවේ තණ්හා සමුදයෝ භවේ
තණ්හා සමුදයෝ භවේ. නිබ්බාණං නිරෝධෝ නාම මග්ගෝ ලෝකුත්තරෝ මතෝ. අපිට මේ විදිහට පුළුවන්කම තියෙනවා මේ ගාථාව ඔය ආකාරයට අන්වය සකස් කර ගන්න. හරි. එහෙම අන්වය සකස් කරගත්තට පස්සේ අපිට ඊටමත් පහසුවෙන් හැකියාව තියෙනවා මේකේ අර්ථය ගලප ගන්න. අපි බලමු. තේ භූමකං වට්ටං අංක 1. ත්‍රිභූමික වෘත්තය. වට්ට කියන එක අදහස් කරන්නේ වෘත්තය කියන අදහස. ත්‍රිභූමික. එමනම් කාමාවචර, රූපාවචර සහ අරූපාවචර. කාමාවචර, රූපාවචර සහ අරූපාවචර භූමි. දුක්ඛං ඒවා දුක්ඛ සත්‍ය නමින් හැඳින්වේ. ඒ වගේම තණ්හා තෘෂ්ණාව. තණ්හා කියන මෙතන අදහස් කරන්නේ තෘෂ්ණාව. අෂ්ටෝත්තර සත තෘෂ්ණාව 108 අටවැදෑරුම් තෘෂ්ණාව. සමුදයෝ භවේ සමුදය සත්‍ය නමින් හැඳින්වේ. එතකොට මෙතන තෘෂ්ණාව තමයි සමුදය සත්‍ය හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ. සමුදයෝ භවේ. ඒ වගේම නිබ්බාණං අංක 5. නිබ්බාණං නිර්වාණය. එතකොට මාර්ග ඵල සංඛ්‍යාත වූ මේ අසංස්කෘත ධර්මයක් වෙච්ච නිර්වාණය නිරෝධෝ නාම. එතකොට නිර්වාණය තමයි නිරෝධ සත්‍ය හැටියට මෙහිදී ඉදිරිපත් වෙන්නේ. නිරෝධෝ නාම. මග්ගෝ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා මාර්ගය. ලෝකුත්තරෝ මතෝ ලෝකෝත්තර මාර්ගයයි ප්‍රකාශ කරන ලදී. ඒතර මේකේ විශේෂයෙන් සඳහන් කරනවා කරුණු කීපයක්. මෙතන තේ භූමකං කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ භූමිත්‍රය ඒවා දුක්ඛ සහගත නිසා එතන දුක්ඛ සත්‍ය නමින් හඳුන්වනවා. ඒ වගේම තණ්හා තෘෂ්ණාව සමුදය සත්‍ය හැටියට හඳුන්වනවා. තෘෂ්ණාව තමයි දුකේ හට ගැනීම නිසා සමුදය සත්‍ය. ඊළඟට නිබ්බාණං නිර්වාණය නිරෝධ සත්‍ය හැටියට එතනදී පැහැදිලි කරනවා. ඒ වගේම අවසාන කාරණාව හැටියට මග්ගෝ මාර්ග සත්‍ය ලෝකුත්තරෝ මතෝ ලෝකෝත්තර මාර්ගයේ හැටියට ලෞකිකත්වයේ ඉක්මවා ගිය මාර්ගයේ හැටියට මේ ගාථාව තුළ පෙන්වා දෙනවා අපිට දැක ගන්න පුළුවන්. ඊළඟට මග්ග යුත්තා පලංචේව චතුසච්ච විනිස්සටා. චතුසච්ච විනිස්සටා.
ඉති පංචප්පබේදේන පවුත්තෝ සබ්බ සංඝහෝ මග්ගයුත්තා පලංචේව චතුසච්ච විනිස්සටා ඉති පංචප්පබේදේන පවුත්තෝ සබ්බ සංඝහෝ ඉති අභිධම්මත්ත සංඝහේ සමුච්චය සංඝහ විභාග නාම සත්තමෝ පරිච්ඡේදෝ. එතකොට මේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි 7 වෙනි පරිච්ඡේදය මෙතනින් સમાપ્ત වෙනවා. අපි බලමු මේකේ අවසාන ගාථාව මග්ග යුත්තා පලංචේව චතුසච්ච විනිස්සටා ඉති පංචප්පබේදේන පවුත්තෝ සබ්බ සංඝහෝ. ඒතර පළවෙනි වචනේ ගත්තොත් එහෙම මග්ග යුත්තා පලංචේව මග්ග යුත්තා පලංචේව චතුසච්ච විනිස්සටා චතුසච්ච විනිස්සටා අංක 4 ඉති කියන නිපාත පදය ඉති පංචප්පබේදේන අංක 5 පංචප්පබේදේන සබ්බ සංඝහෝ අංක 6 සබ්බ සංඝහෝ පවුත්තෝ. ඔය විදිහට අපිට මේ ගාථාවේ අර්ථය ගන්න පුළුවන්. ඊට පස්සේ මෙහි ඉදිරිපත් වෙන පරිච්ඡේදයේ අවසාන කිරීමේ වාක්‍යයට අපේ අවධානය යොමු කළොත් ඉති අභිධම්මත්ත සංඝහේ ඉති අභිධම්මත්ත සංඝහේ සමුච්චය සංඝහ විභාගෝ නාම 3 සත්තමෝ පරිච්ඡේදෝ අංක 4. ඔය විදිහට අපිට මේක වෙන් කර ගන්න පුළුවන්. අපි බලමු අංක 1. අංක 1 ගත්තොත් මග්ග යුත්තා. ඒ කියන්නේ මාර්ග සංප්‍රයුක්ත ධර්ම මග්ග යුත්තා. පලංචේව චතුර්විධ ඵලයන්. එතකොට චතුර්විධ මාර්ගයන් සහ චතුර්විධ ඵලයන් කියන මේවා චතුසච්ච විනිස්සටා චතුරාර්ය සත්‍යයෙන් වෙන් කරලා දැක්විය යුතුයි. ඒතර මාර්ග 4 වෙනමත් ඵල 4 වෙනමත් දැක්විය යුතුයි. චතුසච්ච විනිස්සටා ඉති කියන නිපාතයෙන් සඳහන් වෙන්නේ මේ කියන ලද ආකාරයෙන්. මේ ආකාරයෙන් පංචප්පබේදේන පංචස්කන්ධය ආදී වූ ආකාර පහෙන් සබ්බ සංඝහෝ සර්ව ධර්මයන්ගේ සියලු ධර්මයන්ගේ සංග්‍රහය බෙදා දැක්වීම පවුත්තෝ කියන ලදී. එතකොට මේ සමුච්චේ සංඝහ විභාග කියන පරිච්ඡේදය තුළ මේ සබ්බ සංඝහ නැත්නම් සර්ව ධර්මයන් සංග්‍රහ කරලා තියෙන්නේ කුමන ආකාරයටද කියන එක පිළිබඳව අවසාන ගාථාවක් හැටියට නැත්නම් සමෝදාන ගාථාවක් හැටියට තමයි මේ ගාථාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ ගාථාවෙන් පස්සේ අපිට හම්බ වෙනවා මේ පරිච්ඡේදයේ අවසන් කිරීමේ වාක්‍ය ඉති මේ ආකාරයට නැත්නම් යනුවෙන් අභිධම්මත්ත සංඝහේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහි සමුච්චය සංඝහ විභාගෝ නාම සමුච්චය සංග්‍රහ විභාග නම් වූ
සත්තමෝ පරිච්ඡේදෝ හත්වන පරිච්ඡේදය මෙතකින් නිමාවටපත් වෙනවා කියන අදහස තමයි එකකින් ඉදිරිපත් වෙන්නේ. අපි ඊළඟට සම්බන්ධ වෙන්නේ 8 වෙනි පරිච්ඡේදයත් එක්ක. 8 වෙනි පරිච්ඡේදය අපි දන්නවා පරිච්ඡේද 9කින් සමන්විතයි අභිධම්මත්ත සංග්‍රහය. ඒතර ඒකේ 8 වෙනි පරිච්ඡේදයේ පළමු වන ගාථාව. සේසං සංකත ධම්මානං යේ ධම්මා පච්චයා යතා තං විභාග මිහේ දානි පවක්කාමි යතාරහං. එතකොට මේ 8 වෙනි පරිච්ඡේදයේදී සිද්ධ කරන්නේ මොකක්ද කියන එක පිළිබඳව කතුවරයා විග්‍රහ කරනවා. සේසං සංකත ධම්මානං සේසං සංකත ධම්මානං සේසං සංකත ධම්මානං යේ ධම්මා සේසං සංකත ධම්මානං යේ ධම්මා යථා පච්චයා යථා පච්චයා තං විභාගං තං විභාගං අංක 5 තං විභාගං ඉහ අංක 6 තං විභාගං ඉහ යතාරහං අංක 7 යතාරහං ඉදානි පවක්කාමි. අපිට ඔන්න ඔය කියන පිළිවෙලට මේකේ පද ටික ගලප ගන්න පුළුවන්කම තියෙනවා. සේසං සංකත ධම්මානං සෙසු සංස්කාර ධර්මයන්ගේ සෙසු සංස්කාර ධර්මයන්ගේ සේසං සංකත ධම්මානං යේ ධම්මා ඒ අතරින් කිසියම් ධර්මයක් සෙසු සංකත ධර්මයන්ගේ කිසියම් ධර්මයක් යථා පච්චයා යම් ආකාරයකට ප්‍රත්‍යවේද තං විභාගං ඒ ප්‍රත්‍ය විභාගය නැත්නම් එසේ ප්‍රත්‍යවන ආකාරය පිළිබඳ බෙදීම ඉහ මේ සමුච්චය සංඝහ නමින් හැඳින්වෙන කොටසේදී සමුච්චය සංඝහ නමින් හැඳින්වන මේ 8 වන පරිච්ඡේදයේදී යතාරහං සුදුසු පරිද්දෙන් යතාරහං සුදුසු පරිද්දෙන් ඉදානි දැන් පවක්කාමි ප්‍රකාශ කරමි. ඒතර මේ 8 වෙනි පරිච්ඡේදය තුළ මොකක්ද සාකච්ඡා කරන්නේ කියන කාරණාව තමයි මේ ගාථාව තුළින් පැහැදිලි කරන්නේ. ඊළඟට 8 වන පරිච්ඡේදයේ දෙවන අංකයේ දරන පාඩේට අපි ගියොත් එහෙම පටිච්ච සමුප්පාද ණයෝ ප ဋ ාණ ණයෝ චේති පච්චය සංඝහෝ ද්විදා වේදිතබ්බා. ඒතර මෙතනදී ප්‍රත්‍ය සංග්‍රහය කොටස් දෙකකින් සඳහන් වෙනවා. පටිච්ච සමුප්පාද ණයෝ පටිච්ච සමුප්පාද න්‍යාය සහ ඒ වගේම ප ဋ ාණ ණයෝ චේති ප ဋ ාණ ණයෝ චේති පච්චය සංඝහෝ අංක 3 පච්චය සංඝහෝ ද්විදා වේදිතබ්බා. පටිච්ච සමුප්පාද ණයෝ ප ဋ ාණ ණයෝති පච්චය සංඝහෝ ද්විදා වේදිතබ්බා. අපිට ওই විදිහට මේක අර්ථ ගන්නවන්න පුළුවන්කම තියෙනවා. පටිච්ච සමුප්පාද ණයෝ පටිච්ච සමුප්පාද න්‍යාය
සහ ප ဋ ාණ ණයෝ ප ဋ ාණ න්‍යාය යනුවෙන් පච්චය සංග්‍රහෝ ප්‍රත්‍ය සංග්‍රහය ද්විදා දෙයාකාරයකින් වේදිතබ්බෝ දත යුතුය. එතකොට ආකාර දෙකකින් මේ ප්‍රත්‍ය සංග්‍රහය සමන්විතයි. පළවෙනි එක පටිච්චසමුප්පාද න්‍යාය, දෙවෙනි එක ප ဋ ාණ න්‍යාය. එතකොට අභිධර්මයේදී ඉදිරිපත් වෙන න්‍යායන් දෙකක් හැටියට අපිට මේ න්‍යායන් දෙක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට තත්ත තබ්භාව භාවී භාවාකාර මත්තෝපලක්ඛිතෝ පටිච්ච සමුප්පාද ණයෝ. ඊළඟට ඔන්න පැහැදිලි කරනවා පටිච්ච සමුප්පාද න්‍යාය කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව. එතකොට එතනදී කියනවා තත්ත පළවෙනි වචනය තත්ත තබ්භාව භාවී භාවාකාර මත්තෝ තබ්භාව භාවී භාවාකාර මත්තෝ මත්තෝපලක්ඛිතෝ. එක තනි වචනයක් විදිහට අපි ගමු. භාවාකාර මත්තෝපලක්ඛිතෝ මත්තෝපලක්ඛිතෝ පටිච්ච සමුප්පාද ණයෝ. අංක 4. එතකොට මේ පටිච්ච සමුප්පාද න්‍යාය කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව තමයි මෙතනදී කතා කරන්නේ. තත්ත එහි තබ්භාව භාවී භාවාකාර මත්තෝපලක්ඛිතෝ තත්භාව එහි ස්වභාවය නැත්නම් ඒ ප්‍රත්‍ය ධර්මයන්ගේ භාවයෙහි ප්‍රත්‍ය සමුත්පන්න වීම මේ කියන අදහස උපලක්ෂණය වීමෙන් මත්තෝපලක්ඛිතෝ උපලක්ෂණය වීම පටිච්ච සමුප්පාදෝ ණයෝ පටිච්ච සමුප්පාද න්‍යාය කියලා හඳුන්වනවා. පටිච්ච සමුප්පාද න්‍යාය. එතකොට හේතු සහ ප්‍රත්‍ය කියන කාරණාවන් දෙක සමීප වීම තමයි පටිච්ච සමුප්පාද න්‍යාය හැටියට මෙතනදී අදහස් කරන්නේ. තත්භාව භාවී භාවාකාර මත්තෝපලක්ඛිතෝ. ඊළඟට දෙවනුව ප ဋ ාණ ණයෝපන අපිට හම්බ වෙනවා ප ဋ ාණ ණයෝපන ප ဋ ාණ ණයෝපන ආහච්ච පච්චයට්ඨිති මාරබ්බ ආහච්ච පච්චයට්ඨිති මාරබ්බ ආහච්ච පච්චයට්ඨිති මාරබ්බ පවුච්චති. ප ဋ ාණ ණයෝපන ප ဋ ාණ න්‍යාය යනු ප ဋ ාණ න්‍යාය වනාහි ආහච්ච විශේෂයෙන් පච්චයට්ඨිති ආරබ්බ ප්‍රත්‍ය පදනම් කොටගෙන ප ဋ ාණ කියන එක අදහස් කරන ප්‍රත්‍ය. ඒතර ප ဋ ාණ ප්‍රකරණයේ මේ ක්‍රමේ පාවිච්චි වෙනවා. ප්‍රත්‍ය සංඛ්‍යාත කාරණාව නිසා ප ဋ ාණ ණය යනුවෙන් පවුච්චති කියනු ලැබේ. උභයං පන එතකොට උභයං කියන එක මෙතන අදහස් කරේ අපි මුලින් කතා කරපු පටිච්චසමුප්පාද න්‍යායත් ඒ වගේම දැන් කතා කරපු මේ ප ဋ ාණ න්‍යායත් කියන මේ දෙක වෝමිස්සෙත්වා මේ දෙක මිශ්‍ර කොට වෝමිස්සෙත්වා මිශ්‍ර කොට ආචාර්යයන් වහන්සේලා විසින් පපංචෙන්ති විස්තර කරති. මෙහිදී එකෙන් අදහස් කරනවා මෙතනදී
මේ අභිධම්මත් සංඝහ කතුවරයා මේ විදිහට අනිකුත් ආචාර්යවරුන් විසින් මිශ්‍ර කරලා දක්වන පටිච්ච සමුප්පාද න්‍යාය සහ ප ဋ ාණ න්‍යාය කියන දෙක තමන් වහන්සේ විසින් වෙන්වෙන් වශයෙන් විග්‍රහ කරන බව ඒකෙන් අවධාරණය කරනවා. හරි. එතකොට මෙන්න මේ කියන කාරණාවන් පිළිබඳව අපේ අවධානය යොමු කළාම අපිට හැකියාව තියෙන්න ඕන මෙන්න මේ අහන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පළවෙනි කාරණාව ගත්තොත් අටලොස් ධාතු විග්‍රහය ධාතු 18ක් පිළිබඳව අභිධර්මාර්ථ සංග්‍රහයෙහි කරුණු කාරණා සාකච්ඡා වුණා අපිට දැක් ගන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට කොහොමද ධාතු 18 අභිධර්මාර්ථ සංග්‍රහය තුළ විග්‍රහ වෙලා තියෙන්නේ කියන කාරණාව පැහැදිලි කිරීමේ හැකියාව ඔබ ගොඩනගා ගත යුතුයි. ඒ වගේම තමයි ඊළඟට අපි කතා කරපු මේ සමුච්චය සංඝහ විභාග 7 වෙනි පරිච්ඡේදයේ අවසන් වෙච්ච සමුච්චය සංඝහ විභාග නම් වූ පරිච්ඡේදය අපි සම්පූර්ණයෙන් සාකච්ඡා කළ අවසන් කළා. ඒ නිසා අපිට හැකියාව තියෙන්න ඕන මේ වෙද්දී මේ සමුච්චය සංඝහ විභාගය තුළ මොනවද ඉදිරිපත් වෙන කරුණු කාරණා. එතකොට විවිධ ධර්ම සංග්‍රහයන් රාශීභූත කරලා තමයි මේ සමුච්චය සංඝහ විභාග කියන පරිච්ඡේදය නිර්මාණය වෙලා තිබුණේ. එහෙනම් මේ සමුච්චය සංඝහ විභාග පරිච්ඡේදය තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ කුමන කාරණාවන්ද කියන එක පිළිබඳව අවබෝධයක් පැවතීම මේකෙන් බලාපොරොත්තු වෙනවා. හරි. එහෙමනම් ඔය කරුණු පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. අද පාඩම මෙතකින් සමාප්ත කරනවා. නැවත පාඩමකින් හමු වනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි, සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය